හරි. අහගන්නකෝ බන්ධන පාඩමේ අලුත් කොටසක් කතා කරන්න යන්නේ. ලියන්න මාතෘකාව ද්‍රවණශීලතාව. ද්‍රවණශීලතාව. හරි අහගන්නකෝ. දැන් බන්ධනයක් හදන්න දායක වෙනවා පරමාණු කීපයක්. දැන් අපි හිතමු සරල කෙනෙක් H power H. දැන් බන්ධනයට දායක වෙච්ච පරමාණු දෙකේ විද්‍යුත් ඍණතාව මොකද වෙන්නේ? සමානයිනේ. මෙතනත් H මෙතනත් H. මෙයාගේ විද්‍යුත් ඍණතාව 2.1යි. මෙයාගේ විද්‍යුත් ඍණතාව 2.1යි. විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ මේ බන්ධනය හදද්දී ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව. දැන් දෙන්නගෙම ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව සමාන හින්දා මේ බන්ධනය වටේ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? සමමිතිකව තියෙනවා. ඉලෙක්ට්‍රෝන වල සමමිතිකයි. ඕවට කියනවා පරිපූර්ණ සහ සංවිධ බන්ධන. පරිපූර්ණ සහ සංවිධ බන්ධනයක් කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතා සමාන පරමාණු බන්ධනයක් හදපුවාම ඉලෙක්ට්‍රෝන වලාව සමමිතිකයි. ඉලෙක්ට්‍රෝන වලාව සමමිතික අණු වලට හරි බන්ධන වලට හරි කියන මොකද්ද? පරිපූර්ණ සහ සංවිධ බන්ධන. දැන් ඊට පස්සේ බලන්නකො හයිඩ්‍රජනුයි ෆ්ලෝරීනුයි ඉන්නවා. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 2.1යි ෆ්ලෝරීන්ගේ 4යි. විද්‍යුත් ඍණතාව මුගේ වැඩි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව වැඩි නම් මුගේ පැත්තට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වැඩිපුර අදිනවා. ඒ හින්දා උන් ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදගත්තාම මේ ලබ්බක් වගේ ෂේප් එකක් එනවා. ඒ හින්දා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි, මේ පැත්තේ අඩුයි. ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි පැත්තට පුංචි ආරෝපණයක් කරනවා ඩෙල්ටා ඍණ. ඩෙල්ටා කියලා කියන්නේ මෙහෙම. ඩෙල්ටා ඍණ ආරෝපණයක් එනවා. මේ පැත්තට ඩෙල්ටා ධන ආරෝපණයක් එනවා. ඉතින් විද්‍යුත් ඍණතා වෙනස නැත්නම් විද්‍යුත් ඍණතා වෙනස් පරමාණු බන්ධනයක් හදද්දී විද්‍යුත් ඍණතා වැඩි පැත්තට ඉලෙක්ට්‍රෝන වලාව ඇදිලා ගිහින් ඒ පැත්තට ඩෙල්ටා ඍණාරෝපණයකුයි අනිත් පැත්තට ඩෙල්ටා ධනාරෝපණයකුයි හැදෙනවා. ඔන්න ඔකට කියනවා ද්‍රවණශීලතාවක් කියලා. හරි අපි ලියමු. ලියන්න ඒක යටතේ තරුවක් දාලා විද්‍යුත් ඍණතා සමාන පරමාණු දෙකක් සහසන්විජ බන්ධනයක් ඇති කරගත් විටදී ඒවායේ ඉලෙක්ට්‍රෝන වලාව සමමිතිකව පිහිටයි. මේවා පරිපූර්ණ සහ සංවිධ බන්ධන නම් වේ. හරි මේ උඩ තියෙන එක විතරක් අඳින්න. මෙතනින් උඩ ස්ටොප් කරලා අඳින්න.
ඊළඟ එක. දැන් විද්‍යුත් ඍණතා අසමාන පරමාණු දෙකක් සහ සංයුජ බන්ධනයක් ඇති කිරීමේදී විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණුවට ඉලෙක්ට්‍රෝන වලාව වැඩිපුර ඇදී යාම නිසා එයට කුඩා ඍණ ආරෝපණයක්ද නැත්නම් ඩෙල්ටා ඍණ ආරෝපණයක්ද, ඩෙල්ටා කියන්නේ කුඩා කියන වචන, කුඩා ඍණ ආරෝපණයක්ද විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණුවට කුඩා ධන ආරෝපණයක්ද ලැබීම ද්‍රවණශීලතාවය නම් වේ. එහෙම කියලා මෙන්න මේක ඇඳලා දාන්න. ස්ටොප් කරන්න. හරි. උන් ඒක ඉවරයි. උන් බලන්න දැන් උදාහරණ කිහිපයක්. ඇමෝනියා ඉන්නවා. NH3 හැඩෙත් එක්කම අනිමු. සරවිලත් නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 3යි. හයිඩ්‍රජන්ගේ 2.1. ඒ හින්දා නයිට්‍රජන්ට එනවා ඩෙල්ටා ඍණ. ඩෙල්ටා ධන. විද්‍යුත් ඍණතාව අඩු එකාට ධන ආරෝපණයක් එන්නේ. වැඩි එකාට ඍණ. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. කාබන් ඩයොක්සයිඩ් ද්විත්ව බන්ධන කාබන්ගේ විද්‍යුත් ඍණතාව 2.5යි, ඔක්සිජන්ගේ 3.5යි. ඒ හින්දා ඔක්සිජන්ට ඩෙල්ටා ඍණ ආරෝපණයක් එනවා, ඩෙල්ටා ධන ආරෝපණයක් එනවා. හරිද? ඉතින් මේ පැත්තට එන්න ඕන. බන්ධනෙන් බන්ධනයට එනවනේ. හරි. ඔය දෙක ඇඳලා දාන්න ස්ටොප් කරලා. ඕන් ද්‍රවණශීලතාවය තියෙනවා. හරි. ඊට පස්සේ ලියන්න මාතෘකාවක් ද්විද්‍රව ගූර්ණය. මාතෘකාවක් ද්විද්‍රව ගූර්ණය. හරි. අහගන්නකෝ. ද්විද්‍රව ගූර්ණය කියලා කියන්නේ බන්ධනයක එක් කෙලවරක තියෙන ආරෝපණයයි බන්ධන දිගයි ගුණ කරපුවාම එනාගේ. උදාහරණයක් කිව්වොත් මෙන්න මේක. බන්ධනයක් තියෙනවා. HF. මේකේ මොකද වෙන්නේ? ඩෙල්ටා ඍණයි මේක ඩෙල්ටා ධනයි. මේ බන්ධනයේ දිග අපි L කියලා ගමු. ද්විද්‍රව ගූර්ණය කියලා කියන්නේ ද්විද්‍රව ගූර්ණය කියලා කියන්නේ මොකද්ද? බන්ධනයක කෙලවර. දැන් කෙලවර වල දෙකක් තියෙනනේ. මෙතනයි මෙතනයි. හැබැයි ද්විද්‍රව ගූර්ණය ගණිද්දි ගන්නේ ධනාග්‍රය.
ඩෙල්ටා ධන අග්‍රයේ ආරෝපණය ඩෙල්ටා ධන ගුණ කරනවා බන්ධනයේ දිගේ. මෙතන තියෙන ආරෝපණයේ විශාලත්වය ගුණ කරනවා බන්ධනයේ දිගේ. හරි. SI ඒකකය බලන්න. ආරෝපණ ප්‍රමාණය කූලොම් කැපිටල්. දිගමයි ඉන්නේ මීටර්. කූලොම් මීටර් තමයි ඒකකය. දෛශිකයක්. මෙහා අනිවාර්යෙන් දෛශිකයක්. කොහේ ඉඳන් කොහාටද තියෙන්නේ? ධන ඉඳන් ඍණට. දිශාව තමයි දිශාව ඩෙල්ටා ධන සිට ඩෙල්ටා ඍණට. ඉතින් අපි ඔක සංකේතවත් කරනවා මෙහෙම. ඊතලයකින් තමයි දිශාව දාන්නේ. ධනාග්‍රය පෙන්වන්න මොකද කරන්නේ? ඊතලයේ කෙරුවට මෙහෙම ධන මාත්‍ය වගේ එන්න කපලා දානවා. ඕන් දීර්ඝ ගුණේ සංකේතවත් කරන විදිය. හරි. ඉතින් දෛශිකයක් නම් සංප්‍රයුක්තය ගණ්ඩත් වෙනවා. සංප්‍රයුක්තය කියන්නේ එකක් විතර නෙමෙයි ගොඩක් තියෙද්දි සංප්‍රයුක්තය ගණ්ඩත් වෙනවා. අපි ලියමු මෙන්න මෙහෙම. දීර්ඝ ගුණේ යටතේ බන්ධනයක කෙලවර ඇති ආරෝපණය බන්ධනයක කෙලවර ඇති ආරෝපණය බන්ධන දිගින් ගුණ කළ විටදී බන්ධන දිගින් ගුණ කළ විටදී ලැබෙන අගය ද්විද්‍රව ගූර්ණයයි ද්විද්‍රව ගූර්ණයයි. හරි මෙන්න මේ ටික ස්ටොප් කරලා ලියාගෙන යන්න. හරි ඊළඟට ලියන්න මෙන්න මෙහෙම. බන්ධන කිහිපයකම දීද්‍රව ගූර්ණ ඇති විටදී බන්ධන කිහිපයකම දීද්‍රව ගූර්ණ ඇති විටදී සංප්‍රයුක්ත දීද්‍රව ගූර්ණය ලබා ගත යුතු වේ. සංප්‍රයුක්ත දීද්‍රව ගූර්ණය ලබා ගත යුතු වේ. සංප්‍රයුක්ත දීද්‍රව ගූර්ණය ලබා ගත යුතු වේ. ඊළඟට රතු පාටින් එකසර යුගලයක් නිසාද දීද්‍රව ගූර්ණයක් ඇතිවන අතර එකසර යුගලයක් නිසාද දීද්‍රව ගූර්ණයක් ඇතිවන අතර එය පරමාණුවෙන් පිටතට ඒ කියන්නේ මෙහෙම දැන් හිතන්න වෙන මත දීද්‍රව ගූර්ණයක් තියෙනවා කියලා මේ සෝරි එකසර යුගලයක් තියෙනවා කියලා ඒක තියෙන්නේ මෙහෙම පරමාණුවෙන් එළියට එය පරමාණුවෙන් ඉවතට පිහිටයි. එය පරමාණුවෙන් ඉවතට පිහිටයි. ඕනනම් එද දාන්න. හරි. නමුත් මෙය බන්ධනයකින් ඇති කරන දීද්‍රව ගූර්ණය තරම් නමුත් මෙය බන්ධනයකින් ඇති කරන දීද්‍රව ගූර්ණය තරම් ප්‍රබල නැත. හරි. ඔන්න ඔය ටික තමයි යන්නේ. ඊළඟට රතු පාටින් ආව පහු ලියන්න. දීද්‍රව ගූර්ණයක් පවතින අණු දීද්‍රව ගූර්ණයක් පවතින අණු ද්‍රවීය අණු නම් වේ. දීද්‍රව ගූර්ණයක් පවතින අණු ද්‍රවීය අණු නම් වේ. ඊළඟට
දීද්‍රව ගූර්ණයක් නොපවතින අණු නිර්ද්‍රවීය අණු වේ. දීද්‍රව ගූර්ණයක් පවතින අණු ද්‍රවීය අණු නම් වේ. දීද්‍රව ගූර්ණයක් නොපවතින අණු නිර්ද්‍රවීය අණු වේ. හරි. ඔම් බලන්න. ලේසියෙන් පටන් C දිත්ත බන්ධන O. C හැඩයත් එක්කම මේක බලන්න ඕනේ. නැත්තම් වැරදෙනවා. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. බලන්න දීද්‍රව ගූර්ණේ මෙයාගේ තියෙන කොහේනම් ධන ඉඳන් ඍණට. මේකේ ධන ඉඳන් ඍණට. දැන් දෙපැත්තට ඇදෙන්නේ. සම්ප්‍රයුක්තය කීයද? බිඳුවයි. එහෙනම් දීද්‍රව ගූර්ණයට තව සංකේතයකුත් තියෙනවා මෙහෙම. මේක බිඳුවයි. දීද්‍රව ගූර්ණේ නැත්නම් මොකද්ද වෙන්නේ? නිර්ද්‍රවීය අණු. කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීයයි. හරි. ඊට පස්සේ තියෙනවා ජල අණු. අංශක 104.5 කැලයකින් තියෙන්නේ. හයිඩ්‍රජන් එක සරගලයක් තියෙනවා. එක සරගලයක් තියෙනවා. හයිඩ්‍රජන්ගේ විද්‍යුතියතාව අඩුයි. ඒ හින්දා ඩෙල්ටා ධන. ඔක්සිජන්ගේ විද්‍යුතියතාව වැඩි ඩෙල්ටා ඍණ. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. කොහේනම් කොහටද දීද්‍රව ගූර්ණේ තියෙන ධන ඉඳන් ඍණට. මේ පැත්ත නම් මෙහාට තියෙනවා. මේක කියනවා මේ පැත්තට. එක සරයුගලයකුත් ඇති වෙනවා පරමාණුවෙන් එළියට. මේක සරයුගලනුත් පරමාණුවෙන් එළියට. දැන් සම්ප්‍රයුක්තයක් ගන්නවා. හරි බලන්න මේ බන්ධන දෙකෙන් එන සම්ප්‍රයුක්තය වැඩ කරන්නේ කොහටද? මේ මැද්දෙන්නේ. කොහාටද? උඩට. මේ එක සර දෙකෙන් එන එකත් වැඩ කරන්නේ කොහාටද? උඩටනේ. මැද්දෙන් වැඩ කරන්නේ. මේකයි එකතු වුනහම සම්ප්‍රයුක්ත දීද්‍රව ගූර්ණය තියෙනවා කොහාටද? මෙහාට. ටිකක් ලොකු වගේකින් තමයි තියෙන්නේ. දීද්‍රව ගූර්ණයක් තියෙනවා නම් අපි කියනවා ද්‍රවීය අණුව. හරි. ඊට පස්සේ ඇමෝනියා NH එක සරයුගලයක් තියෙනවා. එක සරයුගලෙන් ඇති වෙන දීද්‍රව ගූර්ණය එළියට. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. ධන ඉඳන් ඍණට. ධන ඉඳන් ඍණට. මේ ඔක්කොම මේ පැත්තට වැඩ කරන්නේ අරයත් අතට. ඒ හින්දා සම්ප්‍රයුක්තය වැඩ කරනවා මේ පැත්තට. ද්‍රවීය අණුව. හරි. එතන දාන්නකො. ස්ටොප් කරලා දියු. හරිනේ ස්ටොප් කරලා අඳ ගන්න. ඊට පස්සේ බෝරෝන් ට්‍රයිෆ්ලෝරයිඩ්. තලිය ත්‍රිකෝණාකාරව තියෙන්නේ. ෆ්ලෝරින්ගේ විද්‍යුතියතාව වැඩි වෙන ඍණ, මෙහා ඩෙල්ටා ධන, මෙහා ඩෙල්ටා ධන, මෙහා ඩෙල්ටා ඍණ, මෙහා ඩෙල්ටා ඍණ, මෙහා ඩෙල්ටා ධන. ධන ඉඳන් ඍණට මේ පැත්තට අදිනවා, මේ පැත්තට අදිනවා, මේ පැත්තට අදිනවා. තුන් දෙනා තුන් පැත්තකට අදිනවා. අන්තිමට මොකද වෙන්නේ? මැද්ද එක බිඳුව සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙනවා. නිර්ද්‍රවීය අණු. ඒක ගන්න කොහොමද? මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මේ පැත්තට වැඩ කරනවා මෙහෙම. ඒක කැන්සල් වෙනවා මේකෙන්. මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මෙහාට වැඩ කරනවා. මෙහාට වැඩ කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? මෙයාව කැන්සල් කරලා දානවා. නිර්ද්‍රවීය. සල්ෆර් ඩයොක්සයිඩ්.
එක සැර යුගල් 1යි. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. එක සැර යුගලකින් එළියට වැඩ කරනවා. එයා එච්චර ලොකු නෑ. එහෙනම් කෙටියෙන් අඳින්න. ධන ඉඳන් ඍණට. ධන ඉඳන් ඍණට. මේ දෙන්නගේ සංප්‍රයුක්තය වැඩ කරනවා දෙන්නගේ මැද්දෙන් පල්ලෙහාට. සංප්‍රයුක්ත දීර්ඝ කූර්ණය. අර උඩට තියෙන. හැබැයි යටට තියෙන එක විශාලත්වය වැඩි. මං කිව්වා මොකද්ද? බන්ධන නිසා ඇති වෙන දීර්ඝ කූර්ණය ඕන ලියා ගන්න ඕනද? බන්ධන නිසා ඇති වෙන දීර්ඝ කූර්ණය එකසර යුගලයක් හින්දා ඇති වෙන දීර්ඝ කූර්ණයට වඩා වැඩි. ඒ හින්දා සංප්‍රයුක්ත දීර්ඝ කූර්ණය තියෙන පල්ලෙහාට. ඒ හින්දා මෙයා ද්‍රවීය. හරි ඔකක් ලියා ගන්න. ලියන්න ඊට පස්සේ මාතෘකාවක් අණු හෝ අයනවල සංප්‍රයුක්ත අණු හෝ අයනවල ලුවිස් ව්‍යූහ ඇඳීම. අණු හෝ අයනවල ලුවිස් ව්‍යූහ ඇඳීම. ඒක යටතේ මුලින්ම කන්ටි දැන් මම අඳින්න යන්නේ HNO3. මුලින්ම කරන්න තියෙන්නේ අපි මේකේ ධන සැකිල්ල ඇඳ ගන්නවා. මධ්‍ය පරමාණුව දාලා මැද්දට තනි බන්ධන වලින් සම්බන්ධ කරලා සැකිල්ල ඇඳ ගන්නවා. ඕන් සැකිල්ල. ඊට පස්සේ කරන්න පළවෙනි දේ. දෙවෙනි දේ තමයි මෙන්න මේ අණුවේ තියෙන නැත්තම් අයනයේ තියෙන මුළු පරමාණු වල සහ සංයුතයි එකතු කරනවා. පරමාණු වල සංයුතයි එකතු කිරීම. දෙවෙනියට කරන්න ඊළඟට කරන්නේ මේක අයනයක් නම් අයනයක් කියලා හොයාගන්න මෙතන ධන ඍණ තියෙනවා නම් මෙතන ඍණ තියෙනවා නම් ඒ ඍණාරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් එකතු කරනවා. අයනයක් නම් ඍණ අයනයක් නම් ඒට සමාන E ගණනක් එකතු කිරීම. මෙතන ඍණ දෙක තිබ්බොත් ඔහම ධන ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරනවා. මෙතන ධන 3 තිබ්බොත් ඒකට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් අඩු කරනවා. සමාන E ගණනක් එකතු කිරීම. ධන අයනයක් නම් එයට සමාන E ගණනක් අඩු කිරීම. ඊට පස්සේ මේ ඔක්කොම එකතු කරලා මුළු E ගාන හොයාගන්නවා. මුළු E ගණන සොයා ගැනීම. ඊට පස්සේ දෙකෙන් බෙදලා මුළු E යුගල් ගාන හොයාගන්න. ඊට පස්සේ ගන්න මෙන්න මේ මුළු E ගානෙන් බන්ධන ගන්න 1 2 3 4 ඒ බන්ධන ගාන අඩු කරනවා. මුළු E යුගල් ගණන
අඩු කිරීම තනි බන්ධන ගණන. එතකොට එනවා ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල්. ඊළඟට කරන්නේ මධ්‍ය පරමාණුව හැර වටේ තියෙන පරමාණු වලට අෂ්ටකය පිරෙන විදිහට ඉලෙක්ට්‍රෝන දාගන්න. ඉතුරු නම් විතරක් මධ්‍ය පරමාණුවට දාන්න. ඉතිරි නම් විතරක් මධ්‍ය පරමාණුවට දාන්න. හරි. ඕන් දැන් පළවෙනි එක මොකද්ද? තනි බන්ධන වලින් සැකිල්ල හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ පියවර වල ටික කරන්න ඕන. හරි. බෝඩ් එකේ ඉඩ නැහැනේ. ලියන්න. ලොවිස් වියු හැඳීම කියලා ලියවනේ මාතෘකාව. ඔය ටික ලියලා දානකොට ටස් ගාලා. ස්ටොප් කරලා ලියන්න. ස්ටොප් කරන්න යන්න. හරි. දැන් ඕන් ඊට පස්සේ ගන්න මෙන්න මේ පියවර අනුගමනය කරනවා. සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන එකතු කරනවා. ඕන් එන නයිට්‍රජන් ගෙන් 5යි. හයිඩ්‍රජන් ගෙන් 1යි. 3 දෙනෙක් ඕ ඉන්නවා. එකෙක්ගෙන් 6 ගානේ 18යි. එකතු කරපුවාම 19යි 24යි. දෙකෙන් බෙදුවා යුගල් ගාන හොයාගත්තා. ඊළඟ මොකද ගානේ? ඕම් එකතු කෙරුවා ආරෝපණය නැතිනම් මේ පියවර වල දෙක නැහැ. මුළු ඊ ගාන හොයාගත්තා. දෙකෙන් බෙදුවා මුළු ඊ යුගල් ගාන හෙව්වා. ඊළඟට මුළු ඊ යුගල් ගානින් බන්ධන ගාන අඩු කරනවා. 1යි 2යි 3යි 4යි. එහෙනම් 12 4ක් අඩු කරන්න. උත්තරේ 8යි. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගාන හෙව්වා. ඒකත් හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මධ්‍ය පරමාණුව හැර වටේ තියෙන පරමාණු වලට මොකද ගන්නෙ? ඉලෙක්ට්‍රෝන ටික දාන්න. මෙතන දැන් ඉතුරු කීයද? 8යි. බලමු. මධ්‍ය පරමාණු දාන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් වැය වෙලා ඉවරයි. තව දෙකක් මදි තියෙනවා. ඕන් දැන් ඉලෙක්ට්‍රෝන යුගල් 8ම වැය වුණා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න ඔහම ඇඳ ගන්නවා ඉස්සරලා. හරි ඇඳ ගන්නකෝක.
ස්ටොප් කරලා යන්න. ඉස්සෙල්ලා මේක ලියා ගන්න. මේක ලියලා ඉවරලා තමයි මේක අඳින්නේ. හරි. ඊළඟ ලියන්න. ඉන් පසුව දල සැකිල්ල භාවිතා කර දල සැකිල්ල භාවිතා කර මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පිරෙන ලෙස මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පිරෙන ලෙස බන්ධන සෑදිය යුතුයි. බන්ධන සෑදිය යුතුයි. හරි බලන්නකෝ. දැන් මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන දෙක ගානේ සෙට් වෙන ඉඳලා 8ක් හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 1යි 2යි 3යි 4යි 8යි හරි. මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එක කූරක් නැත්නම් එක ඉරක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙතන තියෙන 6යි. 8 පුරවන්න ඕන. 8 පුරවන්න නම් දෙකක් මදි. එහෙනම් මෙතනින් ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන දෙක දුන්නොත් H ද්විත්ව බන්ධන HON මෙතනින් දුන්නා. දැන් එක ඉලෙක්ට්‍රෝනයක් දුන්නේ හින්දා මේක මෙතෙන්ට දුන්නේ හින්දා එයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන කීයද? 2. වොන් එකක්. තව කාට හරි පුළුවන් ආයේ පරමාණුවෙන් දෙන්න ඕනේ මේ පරමාණුවෙන් දෙන්න. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතෙන්ට දෙන්න. තව කාට හරි කියන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතෙන් දෙනවා. එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඔක්සිජන්ට හදන්න පුළුවන් බන්ධන දෙකක් විතර. ඕන් දෙකක් යනගත්තා. මේක පාවිච්චි කරලා ඕන් දෙකක් යනගත්තා. ඊට පස්සේ මේ දෙක යනගත්තට පස්සේ අපි කරන්න ඕන මොකක්ද දන්නවද? එක පරමාණුවේ සංයුජතා ඊගානින් බන්ධන හා එකසර වශයෙන් පවතින ඉලෙක්ට්‍රෝන ගණන් අඩු කරනවා. මේ ඔක්සිජන් මේ හයිඩ්‍රජන්ගේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 1යි. උන් හයිඩ්‍රජන්ගේ සංයුජතා E1යි බන්ධන ගණන් අඩු කරනවා 1යි. කීය දෙන්නේ බිඳුවයි. ඔක්සිජන්ගේ 6යි. මේ ඔක්සිජන්ගේ H බැඳුණු O බන් සංයුජතා කවච 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 6න් 6ක් බිඳුවයි. නයිට්‍රජන්ගේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 5යි 1යි 2යි 3යි 4යි 5න් 4ක් කියන්නේ ධන 1යි. මෙන්න මේක තමයි මෙයාගේ ආරෝපණය. අපි යා ගාවින් දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔක්සිජන්ගේ 6න් අඩු කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 6න් 6ක් බිඳුවයි. මුට ආරෝපණයක් නේ. මෙයා 6න් අඩු කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අඩු කරපුවම ඍණ එකක් එනවා. මෙයාගේ ආරෝපණය හොඳ. අපි ආරෝපණ දානවා. කොහොමද කරන්නේ? බන්ධන හා එකසර වශයෙන් පවතින ඉලෙක්ට්‍රෝන ගාන අඩු කරනවා. සංයුජතා ඊගාන. ලියන්න. ලියන්න මේ ලුවිස් ව්‍යුහය ඇඳගත් පසුව
ලුයිස් ව්‍යූහය ඇඳගත් පසුව බන්ධන හා ලුයිස් ව්‍යූහය ඇඳගත් පසුව එක් පරමාණුවේ සංයුජතා කවචයේ E ගණනින් බන්ධන හා එකසර ලෙස පවතින ඉලෙක්ට්‍රෝන ගණන් අඩු කර එම පරමාණුව මත ආරෝපණය සෙවිය යුතු වේ. හරි. දැන් ඕක එකක් කිව්වා. මේකෙත් බලන්න. 0යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 0යි 5යි 1යි 2යි 3යි 4යි එහෙනම් 5න් 4 කඩනවා ධන 1යි 6න් 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඊ 7ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් 6න් 7ක් ඍණ 1යි 6න් 6ක් බිංදුව. හරි එන්න දාන්න. ස්ටොප් කරලා ගන්න. හරි. ඔහොම ඉතින් ඇන්දට පස්සේ තව වචනයක් කියන අලුත් වචනයක් ලියන්න ඕන. දැන් මේ ලුයිස් ව්‍යූහ ඇඳලා ඉවර. ලියන්න මාතෘකාව. සංප්‍රයුක්ත ලුයිස් ව්‍යූහ ඇඳීම. සංප්‍රයුක්ත ලුයිස් ව්‍යූහ කියලා ලොකු දෙයක් නැහැ. අපි අණුවක් හරි අයනයකට හරි අඳිනවනේ ලුයිස් ව්‍යූහ. ඒ අඳින්න පුළුවන් ඔක්කොම ලුයිස් ව්‍යූහ ඇඳලා ද්විත්වී තලයකින් සම්බන්ධ කරනවා. දැන් මෙයා ඇඳයි මෙයා ඇඳයි. දැන් මෙන්න මෙහෙම ද්විත්වී තලයකින් සම්බන්ධ කරගත්තාම මෙයා මෙතන ගන්න. අපි ඔකට ගන්න සංප්‍රයුක්ත ලුයිස් ව්‍යූහයක් කියලා. ඒ කියන්නේ අඳින්න පුළුවන් ඔක්කොම සෙට් එක ඇඳලා ඊට පස්සේ ගන්න ද්විත්වී තල වලින් සම්බන්ධ කරලා දානවා. අනිවාර්යෙන් ද්විත්වී තලය ඕනමයි. ඔන්න ඔකට කියනවා සංප්‍රයුක්ත ලුයිස් ව්‍යූහයක් කියලා. සංප්‍රයුක්ත ලුයිස් ව්‍යූහයක් වෙන්න අනිවාර්ය අවශ්‍යතා දෙකක් තියෙනවා. පළවෙනි දේ බන්ධන හා එකසර වශයෙන් පවතින මුළු යුගල් ගාන වෙනස් වෙන්න බෑ. ඒ කිව්වෙන්නේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මේකේ 12ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මුළු ගානයි බන්ධන එකසර වශයෙන් තියෙන මුළු යුගල් ගාන වෙනස් වෙන්න බෑ. අනිත් එක පරමාණු වල පිහිටීම වෙනස් වෙන්න බෑ. දැන් මේකේ H එක මෙතෙන්ට ඇවිල්ලා සෙට් වෙන්න බෑ. දැන් හිතමු මෙහෙම ඇන්දොත් කවුරු හරි එහෙම එදුනාස්ටික తీරනවා කියලා හිතලා මේක හරියි. පරමාණු වල පිහිටීම වෙනස් වෙන්න බෑ. ලියන්න. සංප්‍රයුක්ත ලුයිස් ව්‍යූහය යටතේ අණුවක් හෝ අයනයක් සඳහා ඇඳිය හැකි
ඇඳිය හැකි සියලුම අණුවක් වූ අයනයක් සඳහා ඇඳිය හැකි සියලුම ලොවිස් ව්‍යූහ ඇඳ සියලුම ලොවිස් ව්‍යූහ ඇඳ ඒවා ද්විත්ව ඊතලයකින් සම්බන්ධ කළ විටදී ඒවා ද්විත්ව ඊතලයකින් සම්බන්ධ කළ විටදී සංප්‍රයුක්ත ලොවිස් ව්‍යූහයක් නමින් හඳුන්වයි. සංප්‍රයුක්ත ලොවිස් ව්‍යූහයක් නමින් හඳුන්වයි. හරි. ඇඳලා දාන්නකො. සංප්‍රයුක්ත ලොවිස් ව්‍යූහයක් නමින් හඳුන්වයි. කියලා අපි ස්ටොප් කරලා ඉන්න. හරි. තව දාලා යන්න. සංප්‍රයුක්ත ලොවිස් ව්‍යූහ වීමට නම් සංප්‍රයුක්ත ලොවිස් ව්‍යූහ වීමට නම් පහත අවශ්‍යතා දෙක තිබිය යුතුම වේ. පහත අවශ්‍යතා දෙක තිබිය යුතුම වේ. එක බන්ධන හා එකසර වශයෙන් පවතින මුළු ඊ යුගල් ගණන සමාන විය යුතුය. බන්ධන හා එකසර වශයෙන් පවතින මුළු ඊ යුගල් ගණන සමාන විය යුතුය. දෙවෙනි එක ලොවිස් ප්‍රධාන සැකිල්ලේ පරමාණුවල සාපේක්ෂ පිහිටීම වෙනස් නොවිය යුතුය. පරමාණුවල සාපේක්ෂ පිහිටීම වෙනස් නොවිය යුතුය. හරි. දැන් චූටි මාතෘකාවක්. සංප්‍රයුක්ත ලොවිස් ව්‍යූහ අතරින් ස්ථායීම ලොවිස් ව්‍යූහය සෙවීම. හරි. මෙන්න මේවා බලන්න. ආරෝපණ මොකෝවත් නැත්තම් ඌ අනිත් ඒුන්ට සාපේක්ෂව ස්ථායීතාව වැඩි. ආරෝපණ තියෙන ඒුන් ඉන්නවා, ආරෝපණ නැති එකක් ඉන්නවා. නැති එක ස්ථායීතාව වැඩි. අනිත් කාරණේ විද්‍යුත් ඍණතාව වැඩි පරමාණුවට ධන ආරෝපණයක් තියෙනවා නම් ඒක තමයි අස්ථායීම. ස්ථායීම අස්ථායීම. විද්‍යුත් ඍණතාව වැඩි එකට ධන ආරෝපණයක් තියෙන එක. දෙක. ඊට පස්සේ බන්ධන ගාන වැඩි නම් ස්ථායීතාව. මොකද බැඳිලා වැඩිනේ. ඒතර කැඩෙන ගතිය අඩුයි. ස්ථායීතාව වැඩි. ඊට පස්සේ ආරෝපණ බෙදිල්ල වැඩි නම් ධන ඍණ ගොඩාක් හැමතැනම තියෙනවා අස්ථායි. ඊට පස්සේ ළඟම බන්ධන දෙක. ඊතන මේ දෙකේ ධන තිබ්බොත් ධන විකර්ෂණවනේ. බන්ධන ඇදිලා කැඩෙන්න බලන්න. ඒ හින්දා ආසන්නයේ සමාන ආරෝපණ තියෙනක අස්ථායි. ලියමු. අංක 1 ආරෝපණ නොමැති නම් ස්ථායීතාව වැඩිම වේ. ආරෝපණ නොමැති නම් ස්ථායීතාව වැඩිම වේ. දෙන්නේ වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ධන ආරෝපණයක් ඇතිනම්
එය අස්ථායි වේ. ඊළඟ ආරෝපණ බෙදීම වැඩි නම් අස්ථායි වේ. ආරෝපණ බෙදීම වැඩි නම් අස්ථායි වේ. ආරෝපණ බෙදීම වැඩි නම් අස්ථායි වේ. ඊට බන්ධන ගණන වැඩි නම් ස්ථායි වේ. බන්ධන ගණන වැඩි නම් ස්ථායි වේ. ඊළඟ බන්ධනයක් අසල බන්ධනයක් දෙපස පරමාණු වල සමාන ආරෝපණ පවතී නම් එය අස්ථායි වේ. හරි. ඊට පස්සේ දැන් ඔයාලා හොයාගන්න ඕන ස්ථායිම ලුයිස් ව්‍යුහය. දැන් මොකද කරන්නේ මුලින්ම ලුයිස් ව්‍යුහය අඳිනවා. අඳින්න පුළුවන් ඔක්කොම සෙට් එක ඇඳලා. ඒ වගේ විත්වීතන දාලා සම්බන්ධ කරගත්තාම අපිට ලුයිස් ව්‍යුහයේ සම්ප්‍රයුක්ත ලුයිස් ව්‍යුහය එනවා. ඒක ගත්තට පස්සේ බලනවා ඔය කරුණු ටික. ආරෝපණ තියනවද විද්‍යුත්ීනතාව වැඩි එකට ධන එකක් තියනවද? ඔන්න ඔය ටික බලලා හොඳටම සුපිරියටම ස්ථායීකාව හොයනවා. ස්ථායි. එයා තමයි සාමාන්‍යයෙන් වැඩි සම්භාවිතාවක් තියෙන මේ ඉන්න. සාමාන්‍ය ස්වභාවය ඉන්නේ ස්ථායිම කානේ. ඔන්න එයා දිහා බලලා ඔයාලට පුළුවන් එයාලගේ එක එක පරමාණුවේ මුහුම්කරණය කියන්න. ඕන් කියලා දෙන්න. මේ දෙන්නගේ ලොකු වෙනසක් නැහැනේ. මේ ධන ඍණ සමාන වෙනම් පොඩි වෙනසක තියෙන අර තියෙන තැන් විතර. ඉතින් දෙන්නගෙම ලොකු අවුලක් නැහැ. මේකේ මේක තියෙන්නත් පුළුවන් 150ක් මේක තියෙන්නත් පුළුවන් ඒකද අවුලක් නැහැ. බලන්න මුහුම්කරණය වෙන්නේ. තනි බන්ධන විතරක් තියෙනවා. තියෙන්නේ sp3. මේ එහෙනම් මෙතන මොකද්ද? sp3 මුහුම්කරණය. එක හරි ෆයි බන්ධනයක් තියෙනවා නම් තියෙන්නේ sp2. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? sp2. තනි බන්ධනයි එක සැරයි විතරක් තියෙන sp3. ෆයි බන්ධනයක් තියෙන හින්දා මේක sp2. කවදාවත් හයිඩ්‍රජන් මොකද්ද? කවදාවත් හයිඩ්‍රජන් මුහුම් කාක්ෂික හදන්නේ නැහැ. එයා එක S පරමාණු කාක්ෂික. ඕම් මුහුම් කරන්නේ ගන්න යුතුයි. මොකද්ද? තනි බන්ධන විතරක් තියෙනවා නම් sp3. එක හරි ෆයි බන්ධනයක් තියෙනවා නම් sp2. ෆයි බන්ධන දෙකක් තියෙනවා නම් දැන් මෙහෙම මේ ෆයි බන්ධන තුනක් තියෙනවා නම් sp. මෙයාත් sp. මෙයා එක s. අපි ඔය ටික ලියන්න. යන්න. තරවත් දාලා සංප්‍රයුක්ත ලුයිස් ව්‍යුහ අතරින් ස්ථායීම ලුයිස් ව්‍යුහය තෝරාගෙන එක් පරමාණුවේ මුහුම්කරණ හඳුනාගත හැක. එක් පරමාණුවේ මුහුම්කරණය හඳුනාගත හැක. ඊළඟ තවද අයටින් H පරමාණු ඇත්නම් එක S පරමාණුක කාක්ෂිකයකි. H පරමාණු ඇතිනම් එක S පරමාණුක කාක්ෂිකයකි. ඊළඟ තනි බන්ධන පමණක් ඇතිනම් sp3 මුහුම් කාක්ෂික ඇත.
ෆයි බන්ධන එකක් පමණක් ඇතිනම් ෆයි බන්ධන එකක් පමණක් ඇතිනම් sp2 මුහුම් කරණයකි. sp2 මුහුම් කරණයකි. ෆයි බන්ධන දෙකක් ඇතිනම් sp මුහුම් කරණයකි. sp මුහුම් කරණයකි. උදාහරණ කියලා ඔය ටික ලියලා දාන්න. ස්ටොප් කරලා ලියන්න. स्टॉप कर लिया ये मुझे से था संप्रयुक्त विभाग करूं ए साइड अणु यानी ए साइड अणुवे N3 1+ अणुवे संप्रयुक्त लुईस व्यूह अदिन्न संप्रयुक्त लुईस व्यूह अदिन्न हरी संप्रयुक्त लुईस व्यूह अदिन्न ඉස්සෙල්ලා මේ පියවර වුණා මොකද්ද තනි බන්ධන වලින් පරමාණු දාගන්න. පරමාණු තුන දැන්. ඊට පස්සේ අපි මොකද ගන්නෙ? කොම් පළවෙනි පියවර. දෙවෙනි පියවරේදී මොකද ගන්නෙ? බන්ධන වශයෙන් හරි බන්ධන ඒ කියන්නේ බැඳිලා තියෙන පරමාණු වල සංයුජතා ඊ ගන්නවා. නයිට්‍රජන් වල 5යි ෆස්ෆරස් 3 15යි. ඍණ එකක් තියෙනවා. ඍණ එකට සමානව ධන එකක් වෙනවා. එකතු කරමු. මුළු E ගාන හොයන්න. දෙකෙන් බෙදනවා. මුළු E යුගල් ගාන ගන්න. ඉතිරි ගාන හොයන්න. මුළු E යුගල් ගානින් බන්ධන ගාන අඩු කර. හරි. ඕන් ඊට පස්සේ මොකද කරන්නේ? තුන්වෙනි පියවර. මධ්‍ය පරමාණුව වටේ තියෙන පරමාණු වලට මෙන්න මේවා ටික දාන්න. කීයද 6ක් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඕම් යුගල් 3ක් වැය වෙලා ඉවරයි. 1යි 2යි 3. මේකට දාන්න නැහැ. මේකට දාන්න. 7ක් තිබ්බොත් දැන් මේ වෙලාවේ මෙතෙන් දෙන්නට කමන්නේ. හරි. ඕන් දැන් පියවර දෙකක් ඉවරයි. 3ක්ම ඉවරයි. මේක ඇඳගත්තා. ඉතිරි ඊ යුගල් ගාන හෙව්වා මධ්‍ය පරමාණු වටේ දැම්මා. 8ක් හදන්න ඕන. මේ 1 2 3 4 5 6 7 8. මේකේ 8 හරි. මේකේ තියෙන්නේ 2යි. තව බන්ධන කීයක් හදන්න ඕනද එහෙනම්? මෙතන එක බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක්. මෙතන එක බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් හරි. තව දාන්න ඕන ඉලෙක්ට්‍රෝන 4ක්. ඉලෙක්ට්‍රෝන 4ක් කියන්නේ බන්ධන 2ක් ඕන. තව බන්ධන 2ක් ඕන. මෙතනින් ඉලෙක්ට්‍රෝන 2ක් දෙන්න පුළුවන්. යුගල් 2. ඔවුන් එතකොට එක කඳින්න පුළුවන් මෙහෙම. මෙයා දුන්නා තිබ්බ එක මෙයා. 1යි 2යි 3යි 4. මෙයාගේ ඉතිරි. හරි. ඕක ඇඳගත්තාට පස්සේ මොකද කරන්නේ? ආරෝපණ වෙනවා. සංවිධා කවච ඉලෙක්ට්‍රෝන 5යි. 1යි 2යි 3යි 4යි 5යි. 5න් 5ක් බිඳුව. 1යි 2යි 3යි 4යි. 5න් 4 කඩුනහම ධන 1යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 5න් 7 කඩුනහම ඍණ 2යි. උන් ඒක ඉවරයි. හරි. මෙතන ඉන්නේ දැන් බන්ධන දෙක හදලා දුන්නේ. එතකොට උන් 8ක් හැදලා ඉවරයි. නේ? 8ක් හැදලා නේද? බන්ධන කෑලි 4ක් කියන්නේ දෙකෙන් ගුණ වෙනවා. දැන් මේකෙනුත් දෙන්න පුළුවන් නේ. ඕන් දෙවෙනි එක. හරි. දැන් ඊට පස්සේ තව ඕන පුළුවන් මේකෙන් එකක් දීලා මේකෙන් එකක් දෙන්න. ඒත් අවුලක් නෑනේ. 8ක් නේ හදන්න ඕන. මේකෙන් තිබ්බේ වයින් එකයි දෙන්නේ. ඒතකොට දෙන්නේ ඉතුරුයි. ඔන්න ඔක හරි. දැන් ඊට පස්සේ ආරෝපණ ගණන් බලන්න.
5 1 2 3 4 1 2 3 4 5 6 මේක ධන 1 1 2 3 4 5 6 5න් 6ක් ඍණ 1යි 5න් 6ක් ඍණ 1යි. ඕන් දැන් ඇඳගත්ත ඕක. දැන් ඕන මොකද? ද්විත්ව ඊතර දාන මේ සෙට් එක සම්බන්ධ කරන්න. එහෙනම් ඕන් සම්ප්‍රයුක්ත විශ්ව විහාරේ දීලාට කාණ්ඩ. හරි මේ ටික ඇඳ ගන්නකො ඔයාලා. ස්ටොප් ප්ලෑන් එක. හරි. ඊට පස්සේ සම්ප්‍රයුක්ත ලුයිස් විවාහ අඳින්න ඕන. කොහොමද කරන්නේ? මෙයාව දිව්වා. n ත්‍රිත්ව බන්ධන n ධන ඍණ 2. ද්විත්ව ඊතලයේ දැම්මා මූව ලිව්වා. ඍණ 2 ධන හරි. ඔන්න ඔක තමයි වැඩි. සම්ප්‍රයුක්ත ලුයිස් විවාහ ඇඳ. සම්ප්‍රයුක්ත ලුයිස් විවාහ ඇඳට පස්සේ පොඩි සීන් එකක් එනවා. මොකද්ද? ස්ථායි මේක හොයන්න. මේ තුන් දෙනා නැත්නම් මේ තුන් දෙනාගේ ස්ථායි මේක කවුද? මෙතන කවුද ස්ථායි එක? මෙයාද මේ දෙන්නගේ සමානකමක් තියෙනවා මෙයා. කවුද ස්ථායි? මූ ස්ථායි. හේතුව මේ ධනයි ඍණයි කියන්නේ පොඩි ආකර්ෂණ බලයක් තියෙනවා. ධනයි ඍණයි කියන ආකර්ෂණ. මේකේ එක පැත්තක ආකර්ෂණ බලයක් තියෙනවා අනිත් පැත්ත වෙනස් නැහැ. ආරෝපණ ව්‍යාප්ති ලස්සනට බෙහෙත්ලා තියෙනවා නම් ස්ථායි. මෙයා තමයි ස්ථායි. මොහොම් කරන්නේ මෙයාගේ sp2. මෙයා 5 බන්ධන දෙකක් තියෙනවා sp. මෙයා sp2. හරි. සම්ප්‍රයුක්ත ලුයිස් විවාහ හතර දාන්න. හරි නේද? හරි ඊළඟට ඔයාලට කාබනේට් වල සම්ප්‍රයුක්ත ලුයිස් ව්‍යූහ අඳින්න. කාබනේට් වල සම්ප්‍රයුක්ත ලුයිස් ව්‍යූහ අඳින්න. මෙහෙම කියන්නේ C තනි බන්ධන O 3 දෙනෙක්. කොහොමද ගන්නෙ? බන්ධන ගාන කාබන් සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන 4යි 3 වාරයක් O 18යි ඍණ 2 ඉඳන් ධන 2යි 20යි 24යි දෙකෙන් බෙදුවාම 12යි 1යි 2යි 3යි 12න් 3ක් අඩුනාම කීයද 9 වටේට දාන්න තියෙනවා ඉලෙක්ට්‍රෝන 9 1යි 2යි ඉලෙක්ට්‍රෝන 3ක් දැම්මා 3ක් දැම්ම 6ක් ගියා දැන් මෙතන 3 දාපුවම 9 හරි කාබන්ගේ 1යි 2යි 3යි 3 3 6 ඉලෙක්ට්‍රෝන මදි දෙකක්
මුගෙන් දෙන්න පුළුවන්. මුගෙන් දෙන්න පුළුවන්, මුගෙන් දෙන්න පුළුවන්. ඒ හින්දා මම මෙහෙම අදිනවා. මුගෙන් දුන්නොත් මෙහෙම. අපිට සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා. දිත්ත බන්ධනයකුයි එකසර දෙකකුයි තිබ්බොත් ඉලෙක්ට්‍රෝන වලට ඔක්සිජන්ට එයාගේ ආරෝපණයක් නැහැ. තනි බන්ධනයකුයි එකසර තුනකුයි තිබ්බොත් ආය ගණනය කරන්නේ නැහැ. ඔක්සිජන්ගේ ආරෝපණයක් තියෙනවා. 1 2 ආයෙත් ඍණ ආරෝපණයක් තියෙනවා. කාබන් සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන 4යි 1 2 3 4 4 4 බිඳුව. මේකෙන් දුන්නද ආරෝපණය නැහැ. බන්ධන දෙකයි එකසර දෙකක් තියෙන හින්දා බන්ධන එකයි එකසර තුනක් තියෙන හින්දා ඍණ එකයි ඔක්සිජන් මත මුගෙන් දෙනවා. ඔන්න ඔච්චරයි තියෙන්නේ සම්ප්‍රයුක්ත විශ්ලේෂණය. ලියා ගන්නකො. ස්ටොප් කරලා ලියා ගන්න. හරි. ලියන්න ඊට පස්සේ මෙන්න මෙහෙම මාතෘකාවක් සංප්‍රයුක්ත මුහුම. සංප්‍රයුක්ත මුහුම ඇඳීම. සංප්‍රයුක්ත මුහුම ඇඳීම. හරි. සංප්‍රයුක්ත මුහුම ඇඳීම. හරි. ඔය වැඩේ කරන්න ඉස්සෙල්ලා සංප්‍රයුක්ත ලුවිස් ව්‍යුහ අඳින්න ඕන. පළවෙනි දේ සංප්‍රයුක්ත ලුවිස් ව්‍යුහ අඳිනවා. දෙවෙනියට කරන්නේ තනි බන්ධන වලින් මොකද කරන්නේ? පරමාණු ටික සම්බන්ධ කරනවා. හරිද? මොකද්ද පළවෙනියට කෙරුවේ? සංප්‍රයුක්ත ලුවිස් ව්‍යුහ ටික ඇඳගත්තා. දෙවෙනියට කෙරුවේ මොකද්ද? තනි බන්ධන වලින් සැකිල්ල ඇඳගත්තා. ඊට පස්සේ ඊළඟට කරන්නේ මෙන්න මේ ඇඳපු සංප්‍රයුක්ත ව්‍යුහ ඔක්කොම දිහා බලලා එක එක පරමාණුවේ තියෙන අවම එකසර ගාන දාන්න. බලන්න මේ පරමාණුව තෝරගත්තා. එයා මෙතන තියෙන 2යි. මෙතන 3යි මෙතන 3යි. අවම ගාන කීයද 2යි. එහෙනම් මෙතන දැම්ම එකසර 2යි. මේ පරමාණුව තෝරගත්තා. 3යි 2යි 2යි. අවම ඉලක්කම 2. එහෙනම් එකසර 2ක් ගන්න. මේ පරමාණු තෝරගත්තා 3යි 3යි 2යි. එහෙනම් මෙතන එකසර 2ක් ගන්න. හරි. දැම්ම එකසර ගන්න. මොකද අවම ගන්න. ඊට පස්සේ ෆයි බන්ධන තියෙනව නේද? ඒවා කඩඉරි වලින් මාක් කරනවා. මෙතන ෆයි බන්ධනයක් තියෙනවා. දැන් යා කඩඉරි වලින් දානවා. මෙතන ෆයි බන්ධනයක් තියෙනවා. එහෙනම් මේක කඩඉරි වලින් දානවා. මෙතන ෆයි බන්ධනයක් තියෙනවා. කඩඉරි වලින් දානවා. ඊළඟට කරන්නේ මධ්‍ය පරමාණු වටේ තියෙන පරමාණු වල ආරෝපණ එකතු කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි ආරෝපණ කියන 6යි 6 බෙදනවා ඍණ 6 බෙදනවා වටේ තියෙන පරමාණු ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරි. එතන ඍණ 2 බෙදීම 3. ඒව දානවා මේව වටේ. එහෙම නැත්තම් මේකත් හරි. මොකද්ද? මම මේක මකලා දාන්න මේක වැඩක් නැහැ. ඔයාලා ඉඳගත්තනේ. මේක හරි නැත්තම් මේ ක්‍රමය හරි.
මේ දෙකම හරි. කොටු වරහනක් දාලා මේ අණුවේ තියෙන ආරෝපණය මෙතන මෙන්න මේ ඉලක්කම මෙතනින් දාන්න. මේ ක්‍රම දෙකම හරි. ලේසි ක්‍රමයේ තෝරගන්න. හරි. අපි ලියමු. ඊට පළවෙනි පියවර තනි බන්ධන වලින් මෙහෙම කියන්නේ පළවෙනි පියවර. සංප්‍රයුක්ත ලුයිස් ව්‍යුහ ඇඳ ගැනීම. සංප්‍රයුක්ත ලුයිස් ව්‍යුහ ඇඳ ගැනීම. දෙනික තනි බන්ධන වලින් සැකිල්ල ඇඳ ගැනීම. තනි බන්ධන වලින් සැකිල්ල ඇඳ ගැනීම. ඊළඟ එක් පරමාණු අසල පරමාණු අසල සංප්‍රයුක්ත ලුයිස් ව්‍යුහවල පවතින අවම එකසර සංඛ්‍යාව යෙදීම. අවම එකසර සංඛ්‍යාව යෙදීම. තේරෙන්නේ නැත්නම් වීඩියෝ පස්සට යව බැලුවේ. අවම එකසර සංඛ්‍යාව යෙදීම. සංප්‍රයුක්ත ලුයිස් ව්‍යුහවල පවතින ෆයි බන්ධන කඩඉරි ආකාරයට සලකුණු කිරීම. ඊට පස්සේ මධ්‍ය පරමාණුව වටා පවතින ආරෝපණ ගණන එකතු කර මධ්‍ය පරමාණු වටා පවතින ආරෝපණ සංඛ්‍යාව එකතු කර වටේ පවතින පරමාණු ගණනය බෙදා ලැබෙන ආරෝපණය එක් පරමාණු අසලින් දැමීම. මේක ඇඳලා මේ එහා පැත්තේ හෝ කියලා මේකත් දාන්න. නැත්තම් මේක නෙත් හරි. ස්ටොප් කරලා ලියන්න. ස්ටොප් කරගන්න. ලියන්න. හරි. ලියලා උනාට පස්සේ මේක ලියන්න. මොකද්ද? සාමාන්‍යයෙන් සංප්‍රයුක්ත ලුයිස් ව්‍යුහ වලින් ස්ථායීතා වැඩිම එක්කිනා තමයි මෙයාට දායක වෙන්නේ. හැබැයි අණුවක තියෙන ඔරිජිනල් හැඩය කියන්නේ සංප්‍රයුක්ත ලුයිස් ව්‍යුහ වල ස්ථායීමාකාරයක් නෙමෙයි. මෙන්න මේ සංප්‍රයුක්ත මුහුම. ලියන්න රතු පාටින්. සංප්‍රයුක්ත මුහුමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ ස්ථායීතාව වැඩිම ලුයිස් ව්‍යුහයයි.
ව්‍යුහයයි. නමුත් ස්වභාවයේ අණුවක් හෝ අයනයක් පවතින්නේ සංප්‍රයුක්ත මුහුමේ ආකාරයට වේ. හරි. ඔයාලට වැඩක්. ලියන්න. ඕසෝන් වල සංප්‍රයුක්ත මුහුම අඳින්න. හරි ඔයාලා අඳින්න ගන්නකො. උන් ඉස්ලාම් කරන්න ඕන මොකද්ද? තනි බන්ධන වලින් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මධ්‍ය පරමාණු වටේ තියෙන මධ්‍ය පරමාණුවේ ඔක්කොම පරමාණු වල ඉලෙක්ට්‍රෝන ගණන් එකතු කරනවා. දෙකේ ආරෝපණය නැහැ. දෙකෙන් බෙදනවා. බන්ධන ගානයි ආපු ඉලක්කම බන්ධන ගාන ඉලක්කමෙන් බන්ධන ගාන අඩු කරනවා. 7යි. මොකද ගන්න ඊට පස්සේ මධ්‍ය පරමාණුව හැර අනිත් ඒවට දානවා. මෙතන 3ක් ඉවරයි. මෙතනින් 3ක් ඉවරයි. 6ක් ඉවරයි. තව එකක් ඉතුරුයි. ඉතිරි නම් මධ්‍ය පරමාණුවටත් දානවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? 8ක් පුරවන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව ඉලෙක්ට්‍රෝන දෙකක්ම. මෙතනිනුත් දුන්න හැටි. කැමති නම් මෙතනිනුත් දුන්න හැටි. එහිඳ ඊළඟට දැන් මෙතනින් දෙනවා. මං කිව්වා තනි බන්ධනයකුයි එකසර තුනකුයි යාවොත් ඔක්සිජන් මත ඍණ එකයි. ද්විත්ව බන්ධනයකුයි එකසර දෙකකුයි යාවොත් ආරෝපණයක් නැහැ. මෙතන බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඔක්සිජන්ගේ සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන 6යි. 6න් 5 කඩනවා ධන 1යි. ද්විත්ව බන්ධනයක් මේ පැත්තෙන් දුන්න හැකි. ඍණ 1යි මෙතන ධන 1යි ඔන් ආරෝපණය. ඔන් හැකිල්ලෙන්ද සම්ප්‍රයුක්ත විශ්වය හැන්ද දැන් මුහුම අඳින්න යන්නේ. මුහුම අඳිද්දි නීතිය මොකද්ද? සැකිල්ල ඇඳ ගන්න ඕන මුලින්. ඔන් ඇඳගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? එක් පරමාණුව ගාව තියෙන අවම එකසර ගාන දාන්න. 1යි 2යි. සරි 1යි. මෙතනත් 1යි. එහෙනම් මෙතන 1යි. මෙතන 2යි. මෙතන 3යි. එහෙනම් මෙතන 2යි. ඊට පස්සේ මෙතනත් 2යි මෙතන 3යි. එහෙනම් මෙතන 2යි. ඊට පස්සේ මම කියනවා මොකද්ද? ෆයි බන්ධන කඩේරි වලින් ඇඳලා. මෙතන කඩේරියක් දාන්න වෙනවා. මෙතන කඩේරියක් දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මධ්‍ය පරමාණුවේ ආරෝපණ එකතු කරනවා. 1යි 2යි. මධ්‍ය පරමාණුවේ ආරෝපණ ධන 2යි, මධ්‍ය පරමාණු 1යි 2යි. ඔය මධ්‍යයකට. බෙලුවාම ඉන්නේ ධන 1යිනේ. එහෙනම් මධ්‍ය පරමාණුවේ මතින් ධන 1 දාන්න. ඊට පස්සේ වටේ තියෙන පරමාණු වල ආරෝපණත් එකතු කරනවා. 1යි 2යි. වටේ ඇති පරමාණු. ඍණ 2යි. පරමාණු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. 4ෙන් බෙදෙනවා. ඒ කියන්නේ ඍණ භාගය. මෙතෙන්ට ඍණ භාගයයි මෙතෙන්ට ඍණ භාගයයි. ඔන්න ඔක තමයි සංප්‍රයුක්ත මුහුම. හරි අඳ ගන්නකො බැරි වෙච්ච අය. ස්ටොප් කරලා ගන්න. ඊට පස්සේ ලියන්න මෙහෙම. අහ ගන්නකො. සාමාන්‍යයෙන් ඕ තනි බන්ධන ඕ ද්විත්ව බන්ධන ඕට වඩා ඕ තනි බන්ධන ඕ දිගින් වැඩි.
හැබැයි ඕසෝන් වල මේ ද්විත්ව බන්ධන දිගක් නැහැ. ඊට වඩා පොඩ්ඩක් වැඩි. ඕසෝන් වල බන්ධන දිග. ද්විත්ව බන්ධනයට වඩා දිගින් වැඩි, තනි බන්ධනයට වඩා දිගින් අඩු දිගක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ෂුගර් එකටම ඕසෝන් ඉන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත ව්‍යුහය නෙමෙයි මුහුම විදිහට කියලා තහවුරු කරන්න පුළුවන්. ඇයි? මේ තනි බන්ධනයකුත් නෙමෙයි ද්විත්ව බන්ධනයකුත්. තනි බන්ධනය කඩේරි. නිකන් භාගයට භාගයක් වගේ. එතකොට මොකද වෙන්නේ? ෂුවර් කරගන්න පුළුවන් මොකද්ද? ඕසෝන් ඉන්නේ මුහුමක් විදිහට කියලා. ඕක තමයි කරන්නේ. ඊයන් රතු පාටින් ඕ ද්විත්ව බන්ධන ඕ වලට වඩා ඕ ද්විත්ව බන්ධන ඕ වලට වඩා ඕ තනි බන්ධන ඕ දිගින් වැඩි වේ. ඕ තනි බන්ධන ඕ දිගින් වැඩි වේ. නමුත් ඕසෝන් වල බන්ධන දිග වන්නේ ඕසෝන් වල බන්ධන දිග වන්නේ ද්විත්ව බන්ධනයකට වඩා දිගින් වැඩි වූත් ද්විත්ව බන්ධනයකට වඩා දිගින් වැඩි වූත් තනි බන්ධනයකට වඩා දිගින් අඩු වූත් තනි බන්ධනයට වඩා දිගින් අඩු වූත් දිගකි. ඒකට main ඕසෝන් වල ඇත්තේ සම්ප්‍රයුක්ත මුහුම බව තහවුරු කරගත හැක. main ඕසෝන් වල ඇත්තේ සම්ප්‍රයුක්ත මුහුම බව තහවුරු කරගත හැක.